තෙරුවන් සරණයි හැම දෙනාටම. අදත් අපි මේ එකතු වෙ සිටින්නේ සදහම් අරුණ විශේෂ භාවනා පුහුණු උපදේශන වැඩසටහන සමග ජාතික ගුවන්විදුලියේ කඳුරට සේවය ඔස්සේ. ඉතින් මේ වැඩසටහනේ රංගන මහත්මයා මතක් කළා වගේ අද 26 වෙනි වැඩසටහන. අද 2022 වර්ෂයේ ජනවාරි මාසේ 15 වෙනිදා සෙනසුරාදා දවසේ. ඉතින් සුපුරුදු වෙලාව උදෑසන 7-8 කාලේ අපි මේ සඳහා වෙන් කරගෙන තියෙන්නේ. ඒ වගේම අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස මේ වැඩසටහන සමග එකතු වෙනවා. මේ ආර්ය ප්‍රතිපදාව ධර්ම මාර්ගයට බැසගෙන ඉන්න ඇත්තෝ අපි හඳුන්වන්නේ ඇත්තෝ සෝතාපන්නය කියලා. සෝත කියන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයටයි, නිවන් මගට සෝත කියනවා. යම් කෙනෙක් මේ මාර්ගය අවබෝධ කරගෙන තේරුම් අරගෙන ඒ මාර්ගස්තේක් වුණා නම් සෝතාපන්න කියන. ඉතින් සෝතාපන්න ඇත්තෝ නිවන් මගට යොමු වෙච්ච ඇත්තෝ උත්සාහ කරනවා මේ ඉලක්කය මේ ජීවිතේදීම සපුරා ගන්න. නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්න ඕන මේ ජීවිතේදී. මේ අපි ලබාගෙන තියෙන ජීවිතයේ තුල. ඒක පුළුවන් ඇත්තටම බැරි නෑ. ඒකට පැහැදිලි මගක් බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. මේ මාර්ගය එලිපෙහෙලි කර ගැනීමක් මේ කරන්නේ. ඉතින් එහි මූලික කුසලතා 3ක් අපි දකිනවා. සීල, සමාධි, ප්‍රඥා වශයෙන්. සීල භාවනා, සමාධි භාවනා, ප්‍රඥා භාවනා කියලා අපි ඒක හඳුන්වනවා. භාවනා කියන්නේ වැඩිම වර්ධනය කර ගැනීම, දියුණු කර ගැනීම කියන අර්ථයනේ. භාවනා කියන්නේ භාවේති කියන වචනයෙන් එක සකස් වෙන්නේ. එතකොට නිවුණු සැනසුණු පුද්ගලයෙක් වෙන්න, නිවන් දැක්ක කෙනෙක් වෙන්න, නිබ්බාණය සාක්ෂාත් කළ කෙනෙක් වෙන්න නම් ඊට අවශ්‍ය කුසලතා වර්ධනය කරගන්න ඕනේ. ඉතින් මේ කුසලතා පද්ධති 3ක් බුදු පියාණන් වහන්සේ නිවන් මගේදී පෙන්වා දීලා තියෙනවා. සීල කුසලයෙන් කෙරෙන්නේ අපේ චර්යාත්මක අංශය. ඉහළ මට්ටමකට ගෙනීම, නිවැරදි කර ගැනීම, යහපත් කර ගැනීම, පිරිසිදු කර ගැනීම. චර්යාව කිව්වම අපි දන්නෝනේ. කායික හැසිරීම, කය මෙහෙवला අපි නොඑක් වැඩ කටයුතු කරනවානේ. ඒ කරද්දී එහි තියෙන්න ඕන සංවර බවක් සහ නිවැරදි බවක්. ඉතින් සීලේ තියෙන්නේ ওই ලක්ෂණ දෙක, සංවරකමයි නිවැරදිකමයි. ඊළඟට වචන භාවිතයේ තියෙනෝනේ. ඒකත් අයිති වෙන්නේ චර්යාත්මක අංශයටමනේ. එතකොට අපි කතා බහ නොකරන අය නෙවෙයිනේ. අපිට ගොඩාක් දේ කතා බහ කරන්න තියෙනවා. ඒ කතා කරද්දී අර සංවර බව සහ නිවැරදි බව තියෙන්න ඕනේ. ඒ වගේම චර්යාත්මක අංශයට අයිති තව අපේ සමාජ සම්බන්ධතා පැවැත්වීම, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය, ඒ වගේම සමහර විට අපේ තනතුරු භූමිකා ආදිය හසුරවා ගැනීම, මේවා ඔක්කොම වැටෙන්නේ චර්යාත්මක අංශයට. එතකොට ඒවයි තියෙන්න ඕන අර කියන ලක්ෂණ දෙක. සංවර බව සහ නිවැරදි බව. ඒක තමයි සීලය කියලා කියන්නේ. ඉතින් ඔය සීලය අපි දැන් තේරුම් අරන් තියෙනවා. ආදි බ්‍රහ්මචර්ය, ආභි සමාචාරික වශයෙන්. ආභි සමාචාරික සීලයට අයිති වෙන්නේ මේ ලෞකික ජීවිතය ගත කරද්දී අපිට අවශ්‍ය වෙන ආචාර ධර්ම කොටස. නීති රීති, සම්මුති, විවස්ථා, අනපනත් ඔය වගේ දේවල් තියෙන්නේ. ඒවා මේ ලෞකික පැවැත්ම සඳහානේ සකස් කරගෙන තියෙන්නේ. ඒ ටික අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේත් අවධාරණය කළා ඒ ටික මිනිස්සෙක් වුණාම පිළිපදින්න ඕන. නැත්තම් මොකද වෙන්නේ? අපි ජීවත් වෙන ජීවන වටපිටාව අයහපත් වෙනවා. කරදරකාරී වෙනවා, ගැටලුකාරී වෙනවා. ඒක නිසා මුලටම සඳහන් කළේ ඔය ආභිසමාචාරිකා සික්ඛා කියලා. ඊළඟට ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා කියලා
බ්‍රහ්මචර්යාව කියන්නේ මේ පුද්ගල පෞරුෂය ඉහළම මට්ටමකින් පවත්වාගෙන යාමට තමයි පාලි භාෂාවෙන් කියන්නේ බ්‍රහ්මචර්ය කියලා. බ්‍රහ්ම කියන්නේ උතුම් ශ්‍රේෂ්ඨ නිවැරදි යහපත් කියන එකනේ. චර්ය කියන්නේ චර්යාව හැසිරීම. ජීවිතේ. ඒ සඳහා උපකාරී වෙන ශික්ෂා කොටසක් තිබෙනවා. ඒකත් තුනට වගේ බෙදලා තියෙන්නේ. ආදි බ්‍රහ්මචර්ය, මජ්ජේ බ්‍රහ්මචර්ය, බ්‍රහ්මචර්ය පරියෝසాన කියලා. ඉතින් මුලටම ශික්ෂාපද 9ක් හමු වෙනෝනේ. ඒවා අපි දන්නවා දැන්. සම්මා වාචා යටතේ ශික්ෂාපද 4ක්. මුසා වේරමණී, පිසුනා වේරමණී, පරුසා වේරමණී, සම්පප්පලාපා වේරමණී. සම්මා කම්මන්ත යටතේ ශික්ෂාපද 3ක්. පානාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමේසු මිත්‍යාචාරා වේරමණී. සම්මා කම්මන්ත යටතේ එකක් මිච්ඡා කම්මන්තයෙන් වැළකීම. සම්මා ආජීව යටතේ එකක් මිච්ඡා ආජීවයෙන් වැළකීම. ওই විදිහට ওই ශික්ෂාපද 8යි. සම්මා වාචා යටතේ 4යි, සම්මා කම්මන්ත යටතේ 3යි, සම්මා ආජීව යටතේ 1යි. ඔය 8 විශ්ව ආචාර ධර්ම. ඒකයි ආර්ය ශ්‍රාංගික මාර්ගයට ඇතුළත් කරලා තියෙන්නේ සීල ශික්ෂාවට. මොකද තවත් එකක් එකතු කරගෙන තියෙන මජ්ජ පමාද ඨානා වේරමණී කියලා. මජ්ජ පමාද ඨානා වේරමණී. මදයට සහ ප්‍රමාදයට වැටීමෙන් වැළකී සිටීම. ඒකත් අපි විශ්වාචාර ධර්මයක් හැටියට සලකලා ඔය 9 ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා හැටියට සලකනවා. ඔතනින් එහාටත් තියෙනවා නෙක්ඛම්ම ශික්ෂා කොටසක්. ඔය අබ්‍රහ්මචර්යා, විකාල භෝජනා, නච්චගීත වාදිත විසෝග දස්සනා, මාලාගන්ධ විලේපන ධාරණ මණ්ඩ නිබ්බෝසනට්ඨාන, උච්චාසයන මහාසයනා කියලා පංචකාමයට අදාළ කාමවස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් පුළුවන් තරම් දුරස්ත භාවයක් තබා ගැනීම. ඒක සාමාන්‍යයෙන් විශ්ව මට්ටමින් පිළිගන්නේ නැති වුණාට නිවන් මාර්ගයේදී අපි තේරුම් අරන් තියෙනවා ඒක අත්‍යවශ්‍ය කාරණයක් කියලා. ඒකයි එතන එවැනි නෙක්ඛම්ම ශික්ෂාවක් නෛෂ්ක්‍රම්‍ය පුරුදු වීමක් අදහස් කරන්නේ. ඉතින් ඔතනින් ඉස්සරහටත් තව ශික්ෂාවක් අපිට හමු වෙනවා. ජාත රූප රජත පටිග්ගහනා වේරමණී කියලා වටිනාකම් පරිහරණය කරද්දී තණ්හා මාන දිට්ඨිය ඇති කරගන්න නැතුව ඒව පරිහරණය කිරීම. ඒ විදිහට අන්තිමට 16 වෙනි ශික්ෂාපදයක් උගන්වනවා. ඒක වැටෙන්නේ ඇත්තටම බ්‍රහ්මචර්ය පරියෝසాన කොටසට. ඒ කොටසේදී ශික්ෂාපද නැහැ. ප්‍රඥාවයි කරුණාවයි දෙක පදනම් කරගෙන යන්නේ. කරුණා, මෙත්තා, කරුණා, පඤ්ඤා. ප්‍රඥාවෙන් තේරුම් ගන්නවා මේක මේ මොහොතේ දැන් මේ වෙලාවේ මේක කළ යුතුයි. එහෙම නැත්නම් මේක නොකළ යුතුයි කියලා. තේරුම් අරගෙන ඔන්න ක්‍රියාත්මක කරනවා. ක්‍රියාත්මක කරන්නේ අපි මෛත්‍රියෙන් කරුණාවෙන්. ඒකයි ඔය 16 වෙනි ශික්ෂාපදයේ මෙත්තා විහරණං කියලා දක්වලා තියෙන්නේ. ඒක හරි පුළුල් එකක්. ඒකට ප්‍රඥාව අවශ්‍යයි. ප්‍රඥාවෙන් තේරුම් අරගෙන කරන වැඩක්. ඉතින් ওই විදිහටයි සීල ශික්ෂාව, සීල භාවනාව. ඉතින් අපිට මේ භාවනාවේදී කුසල් වැඩිීමේදී ඔය සීල ශික්ෂාව තමයි අපි ඉදිරිපත් කරගන්නේ. අනිත් ශික්ෂා දෙක සමාධි සහ ප්‍රඥා. හොඳයි අපි අදත් පළමුවෙන් මේ ආර්ය සීලය, මේ කුසල සීලය නිවන් මාගේ දිබුදු පියාණන් වහන්සේ අපිට පෙන්වා දීලා තියෙන මේ ශ්‍රේෂ්ඨ ආචාර ධර්ම පද්ධතිය සිහි කරගමු. සීලය මතක් කරගන්නවා කියන්නේ මේ තමන් සමාදන් වෙලා ඉන්න සීලයයි සිහි කරන්නේ. දැන් අපි මේ ශික්ෂාපද 16ම කියනකොට ඒකෙදි තමන් සමාදන් වෙලා රකින්න ශික්ෂාපද ටික මතක් කරගන්නවා. සමහරට සමාදන් වෙලා නැති ශික්ෂාපදත් මෙතන කියවෙනවා. එතකොට අදිෂ්ඨාන කරගන්නෝ මේ ටික මම දැනට රකින්නවා, මේකත් එහෙනම් මම රකින්න ඕන කියලා සීල අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. එහෙම තමයි මේක ඉදිරියට යන්නේ. තමන් රකින්න ටික හොඳට සිහි නුවණින් සිහි කල්පනාවෙන්
ඒක ආරක්ෂා කරන අතරේ තවත් ඉස්සරහට යනවා, ඉදිරියට යනවා. තව සීලය වැඩි දියුණු කරගන්න. ඉතින් සීලවන්ත කෙනෙක් වෙන්නේ ඇත්තටම කාගින්වත් ගරු බුහුමන්, සත්කාර සම්මාන, පුද පූජා වන්දනමාන ලබා ගන්න නෙමෙයි. එවැනි අදහසකින් සිල් රකිනවා නම් ඒකට කියන්නේ අකුසල සීලය කියලා. මොකද එතන අකුසල චේතනාවක් තියෙනවානේ. සීලයක් රැක්කට එයාගේ ඇතුලේ චේතනාව අකුසලයි. මේ ගුණ ධර්මයේ රකින්නේ, මේ ආචාර ධර්මයේ රකින්නේ, මේ නීති රීතිය පිළිපදින්නේ වෙනත් අරමුණක් ඉෂ්ට කරගන්න. එතකොට එතන පටු පරමාර්ථයක් අකුසල චේතනාවක් තියෙනවා. ආර්ය සීලය හඳුන්වන්නේ කුසල සීලය කියලා. මොකද කුසල චේතනාවෙන් මේක කරන්නේ. කරුණාවෙන්, මෛත්‍රියෙන් තමන්ට වෙන අයහපත වළක්ව ගන්න. අනිකාට වෙන කරදරය, හිරිහැරය, හිංසාව, පීඩාව වළක්ව ගන්න. පරිසරය යහපත්ව තියාගන්න. අපේ ආයතනවල වැඩ කටයුතු නිසි විදියට පවත්ව යන්න. රටේ නීතිය රීතිය හරියට යනකොට ඒක පවත්වගෙන යන්න අපිට උපකාරයක් වෙනවා. ඒ වගේ බොහොම ප්‍රඥාවෙන්, කරුණාවෙන්, උතුම් චේතනාවකින් කරන වැඩක් මේ කාර්යය. ඒක නිසා අපේ මේ සීලය හඳුන්වන්නේ කුසල සීලය කියලා. කුසල සීලය. ඒ වගේම ආර්ය සීලය කියලත් මේකට කියනවා. උතුම් මිනිසෙක් බවට පත් වෙන. ආර්ය කියන්නේ උතුම් කියන එකයි. උතුම් ශ්‍රේෂ්ඨ මිනිසෙක් බවට පත් වෙන්න උපකාරී වෙන නිසා මේ සීලය ආර්ය සීලය කියලත් හඳුන්වනවා. හොඳයි. අපි එහෙමනම් අදත් අපේ සීලය සිහිපත් කරගමු. සීලාවර්ජනය. හැමදෙනාම මාත් එක්ක සීලාවර්ජනය කරන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සරණාගමනේ. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. සීලාවර්ජනය. විශ්ව ආචාර ධර්ම. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සංපප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නික්කම ශික්ෂා අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නච්ච ගීත වාදිත විසූක දස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ජාත රූප රජත පටිග්ගහනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මෙත්තා විහරණං සමාදියාමි. සාදු සාදු සාදු. අපි ඔය සිහි කළේ ආර්ය සීලයේ ශික්ෂා පද හැටියට බුදු පියාණන් වහන්සේ පෙන්වා දීලා තියෙන බ්‍රහ්මචර්ය සීලයේ මුලැමැද අග වශයෙන් පෙන්වා දෙන්න පුළුවන් මේ ආර්ය සීලය. ඉතින් සීල ශික්ෂාව භාවනාවේදී මුල් කොටස සීල භාවනාව. ඒක අපි හරියට මේ ගමනේදී වැටකඩලු බැඳගත්තා වගේ වැඩ. අපි දන්නවා ඔය වගා තුලා කරන ඇත්තෝ ඒ වගා බිමේ ඉස්සර වෙලා වැටකඩලු බැඳ ගන්නවා. නැත්තම් අපි වගා කරන දේ සතා සිව්පාවොන් ඇවිල්ලා කාලා දානවා. නොඑක් දේවල්. ඒක නිසා එහෙම රැකවරණයක් වගේ මේ සීලය නිතරම ආරක්ෂාවක් තියෙන සමාධිය ප්‍රඥාව වඩන්න රැකවරණයක් ලැබෙන එකට. ඉතින් ඒකට විතරක් නෙවෙයි සාමාන්‍ය ජීවිතේටත් ඒකෙන් ලොකු ආරක්ෂාවක් රැකවරණයක් ලැබෙන. ඒක නිසායි අපි සීල ශික්ෂාවට ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ. ඊළඟට ඔය කායික වාචික අංශයේ උසස් චර්යාවක් ගොඩනගා ගත්තා වගේම මානසික අංශයේ පිරිසිදු බවක්, නිවැරදි බවක් අවශ්‍ය කරනවා. මේ පැත්තට අපි හඳුන්වන්නේ සමාධි කියලා. දැන් සමාධිය අපි දැන් කොටස් දෙකකට බෙදාගෙන තියෙනවා. සමත සමාධි, විපස්සනා සමාධි කියලා. එතකොට අපිට මේ මනස සංසුන් කරගන්න එක, අපේ හිතේ තියෙන කෙලෙස් යටපත් කරගන්න එක කිසියම් తాවකාලික පදනමකින් කරන්නත් පුළුවන්. නමුත් එහෙම කරයින් පස්සේ ඒක తాවකාලිකයි. නැවත ඒ ක්ලේශය ඉස්මතු වෙනවා. එහෙම ලක්ෂණයක් තියෙනවා. එතකොට ආයිමත් දුකට වැටෙනවා. ඒක නිසා අපි මේ අපේ හිතේ තියෙන ක්ලේශ ධර්ම ස්ථිර වශයෙන්ම බැහැර කර ගැනීමක් කරන්න පුළුවන්. ඒ සඳහා අපි කරන්නේ විදර්ශනා වැඩිම. විපස්සනාවෙන් ලැබෙන සමාධිය හඳුන්වන්නේ විපස්සනා සමාධිය කියලා. ඔය සම්මා සමාධි කියලා හඳුන්වන්නේත් ඒකමයි. ඉතින් සම්මා සමාධි හඳුන්වලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඔබ දන්නවා මේ විවිච්ඡ කාමේහි විවිච්ඡ කුසලේහි ආදී වශයෙන් කාම කුසලයන්ගෙන් ඉවත් වීමෙන් පටන් ගන්න. ඒවයි ආදීනව හොඳට තේරුම් අරගෙන ඒවයින් සිදුවන අයහපත, ඒවයින් දුක් ජනනය වෙන ආකාරය හොඳට අවබෝධ කරගෙන ඒවයින් ඉවත් වේ. එතකොට අර ආපහු ඒවට කාමයට අකුසලයට හිත නැමෙන්නේ නැහැ. මොකද මේක ඒක යටපත් කරලා තියෙනව නෙවෙයිනේ. ඒකේ ආදීනවේ හොඳට තේරුම් ගත්තම ඒ පිළිබඳව මනසේ තියෙන උනන්දුව, නැමියාව, නැඹුරුව නැති වෙලා යනවා. ආයි නැඹුරු වෙන ගතිය තමයි අපි ඔය කියන්නේ ඉස්මතු වෙලා එනවා කියලා. ඒ ලක්ෂණේ නැතුව යනවා. ඒකට ඒක තමයි මේ විපස්සනා සමාධියේ ස්වභාවය. ඉතින් අපි අන්තිමට ඇති කරගන්නේ මෙන්න මේ විපස්සනාවෙන් ඇති කරගන්න චිත්ත සමාධිය. පිරිසිදු හිතක්, සංසුන් හිතක්.
ඒක ඇති කරගන්න. ඉතින් පිරිසිදු හිතක් තියෙනකොට සංසුන් සිතක් තියෙනකොට අපි දන්නවා සිත මුල් වෙලා කෙරෙන හැම දෙයක්ම පිරිසිදුයි. කර්මය ක්‍රියාව පිරිසිදුයි. කර්ම කියන්නේ පාලි වචනේ අපි සිංහලෙන් කර්ම කියනවා. එකෙන් අදහස් කරන්නේ ක්‍රියාව. චේතනාත්මක ක්‍රියාව. එතකොට චේතනාව, සිතවිල්ල, අදහස, හැඟීම පිරිසිදු නම් අනිවාර්යයෙන්ම ක්‍රියාව පිරිසිදුයි. කර්මය පිරිසිදු වෙනවා. එතකොට පිරිසිදු කර්මයකින් කවදාවත් දුකක් එන්නේ නැහැ. අපිරිසිදු කර්මයෙන් තමයි දුකක් එන්නේ. පදුට්ටේන මනසා භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමන්නේති. ඔය බුද්ධ දේශනාවක් මම මතක් කළේ. පදුට්ටේන මනස දූෂිත හිතින් අපිරිසිදු හිතින් භාසතිවා කරෝතිවා කරන කියන දේ මොකද වෙන්නේ? දුක්ඛං අන්වේති. දුක ගෙන දෙනවා. ඉතින් මේ ආර්ය ප්‍රතිපදාව දුක ගෙන දෙන වැඩපිළිවෙලක් නෙමෙයි, දුකින් මිදෙන වැඩපිළිවෙලක්. ඒ අනුව සිත පිරිසිදු කර ගැනීම තමයි මේ භාවනාවේ ප්‍රධාන දේ. ඉතින් ඒ අනුව දැන් අපි මේ භාවනා වැඩසටහනට මේ සදහම් අරුණ භාවනා පුහුණු උපදේශන වැඩසටහනේදී අපි ඉදිරිපත් කරගෙන තියෙන්නේ මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය. සිහිය, විමසුම් නොවන, වීරිය කියන මූලික කුසලතා තුන තමයි ඉදිරියෙන් තියාගෙන තියෙන්නේ. එහෙම ඉදිරියෙන් තියාගෙන මේ යථා ස්වභාවය අවබෝධ කරගන්නවා. ඒකට තමයි විපස්සනා කියන්නේ. යථා ස්වභාවය අවබෝධ කරගන්න එකටයි විපස්සනා කියන්නේ. අවබෝධ කරගෙන අනේක අවබෝධ කරගන්න අපි සංසුන් වෙනවා. තැම්පත් වෙනවා. කලබල වෙන ගතිය අඩු වෙනවා. හිත පිරිසිදු වෙනවා. අකුසල චේතනා ඇති වෙන්නේ නැහැ. ඒකයි. ඉතින් ඔය භාවනා ක්‍රමය තමයි අපි දැන් කරගෙන යන්නේ. ඒක සම්බන්ධ වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සති කියන මාර්ගාංගයට. සම්මා සති. එතකොට දැන් අපි සතිපට්ඨාන භාවනා ක්‍රමයේ කායානුපස්සනා, වේදනානුපස්සනා කොටස පහු කළා ටිකක් සංකීර්ණ අනුපස්සනාව වන චිත්තානුපස්සනාවට ඇවිදින් තියෙනවා. චිත්තානුපස්සනාව අපි දන්නවා අපි අවස්ථා කීපයකදී කතා බහ කළා. පහුගිය වැඩසටහනේදී නම් අපි ප්‍රශ්න ගැටළු තමයි කතා කරේ 8 වෙනිදා. ඊට කලින් පළවෙනිදා වැඩසටහන ඔබට මතකයි. අපි චිත්තානුපස්සනාවේ යම් කොටසක් කතා කරා. චිත්තානුපස්සනා කමඨහන නැවත මතක් කරොත් කතංච පන බික්කවේ බික්කෝ චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ඉද බික්කවේ බික්කෝ සරාගං වා චිත්තං සරාගං චිත්තං පජානාති. විතරාගං වා චිත්තං විතරාගං චිත්තං පජානාති. සදෝසං චිත්තං සදෝසං චිත්තං පජානාති. විතදෝසං වා චිත්තං විතදෝසං චිත්තං පජානාති. සමෝහං චිත්තං සමෝහං චිත්තං පජානාති. විතමෝහං වා විතමෝහං චිත්තං පජානාති. සංකිත්තං වා චිත්තං සංකිත්තං චිත්තං පජානාති. වික්කිත්තං වා චිත්තං වික්කිත්තං චිත්තං පජානාති කියලා ඒ චිත්ත ස්වභාවයන් ඇති වෙන මොහොතේම මේ තමන් තුල අපි තුල ඇති වෙන චිත්ත ස්වභාවයන් මේ බුදුරජාණන් වහන්සේ නිදර්ශන වශයෙන් දේශනා කරන්නේ. ඒ ඇති වෙන චිත්ත ස්වභාවයක් ඇති වෙන මොහොතේම ඒ වෙන චිත්ත ස්වභාවයකින් ඉන්න මොහොතේම අපි ඒ ගැන අවදිමත් භාවයක් තියාගන්න. සරල නිදර්ශනයක් කිව්වොත් අපිට පොඩ්ඩක් කේන්ති ගිහිල්ලා තියෙනවා කියලා හිතන්නකො. මොකක් හරි හේතුවක් නිසා ඔය ළඟපාතේ ඉන්න කෙනෙක් කරන මොකක් හරි වැඩක් හරි එහෙම නැත්නම් කෙනෙක් ඉනවයි කියලා ප්‍රමාද වෙලා හරි නේ කාගේ හරි අතින් මොන හරි සුළු වැරද්දක් වෙලා ඔන්න පොඩි නොරුස්නා ගතියක ඉන්නෝ දැන්. ඕකට අපි කියන්නේ සදෝසංචිත්තං කියලා. එහෙම වෙලාවල් තියෙනවනේ. එතකොට බුදුරජාණන් වහන්සේ පළවෙනි වැරද්දට අපිට සමාව දීලා අර සදෝස චිත්තය ගැන දෝෂාරෝපණය කරන්නේ උන්වහන්සේ. එහෙම වෙනවනේ, දන්නෝ එහෙම වෙනවා කියලා. මේ අරහත් භාවයටපත් නොවෙච්ච ඇත්තන්ගේ හිතවල එහෙම පොඩි නුරුස්නාකම් ඇති වෙන. තරහ යනවා කියලා අපි කියන්නේ. කේන්ති ගන්නවා කියලා.
එතෙන්දී අපිට කරුණාවෙන් උපදේශයක් දෙනවා බුදුරජාණන් වහන්සේ. කමන්නේ තරහ ගිය බව දැනගන්න කියලා. මට දැන් පොඩ්ඩක් කේන්ති ගිහිල්ලා තියෙන. කියන එක පජානාතේ තේරුම් ගන්න කියලා. ඉතින් තේරුම් ගත්තයින් පස්සේ ගැටලුවක් නැහැ. ඒ දන්නවනේ තමයි. හරියට නිකන් වෙන නිදර්ශනයකින් කිව්වොත් දැන් අපේ අතේ හරි කකුලේ හරි කොහේ හරි අපි කියමු තුවාලයක් තියෙනවා කියලා. දැන් මේ තුවාලයක් තියෙනකොට අපි මොකද කරන්නේ? ඕක හරි පරිස්සමෙන් මේ වෙලුම් පටියකින් වෙලලා මේ පරිස්සම් කරගෙන ඉන්න ඕනේ. ඇයි ඒ? දන්නෝ මේකට විස බීජයක් ගියොත් එහෙම මේ කොහේ හරි වැදුනොත් මේක ආයේ මේ තුවාලය පෑරිලා මේ විස බීජයක් ගියොත් මේක නරක් වෙලා මේ ප්‍රශ්නේ උග්‍ර වෙනවා කියලා. ඉතින් අපි මොකද කරන්නේ? තුවාලේ සනීප වෙනකන් වෙලුම් පටියකින් වෙලලා බෙහෙත් ටිකක් දාලා හරි පරිස්සමට අර තුවාලේ තියාගෙන. තුවාලේ තියෙනවා. තුවාල වෙන එක ස්වභාවයක්. දැන් මේ කතා කරන්නේ ඇඟේ තුවාල ගැන නෙවෙයි හිතේ තුවාල ගැන. හිතේ ඔය ඔක්කොම ඔය කෙලෙස් සිතිවිලි කියන්නේ හිතේ තුවාල තමයි. ඉතින් බුදුහාමුදුරුවෝ අපිට කියන්නේ එහෙම වුණාම සතිමා අවධානයේ සහිත වෙන්න සතිමත් වෙන්න. මට දැන් පොඩ්ඩක් කේන්ති ගිහිල්ලා ඉන්නේ. එතකොට Tamanට පුළුවන් ඒක වැඩි කරගන්න නැතුව ඊට අදාළ පුද්ගලයාත් එක්ක රණ්ඩුවකට යන්න නැතුව අනවශ්‍ය ගැටලු ඇති කරගන්න නැතුව ඉන්න පුළුවන්. අර තුවාලෙට වගේ. දැන් තුවාල ගැන නොසලකා හිටියොත් මොකද වෙන්නේ? ඒක කොහේ හරි වැදිලා තව ටිකක් වැඩි වෙයි. එහෙම නැත්නම් විස බීජ දූවිලි ගිහිල්ලා ඕක නරක් වෙලා කකුල කපන මට්ටමට එනෝනේ සමහරුන්ගේ පොඩි තුවාල. ඇයි ඒ අර තුවාලය ගැන නොසැලකිලිමත්කම. එතකොට අපේ සිතිවිලිත් ඒ විදිහට අපිට ඔය නොඑක් විදිහේ අකුසල සිතිවිලි එනවා. ඒක ගැන සැලකිලිමත් වෙන්න කියලා බුදුහාමුදුරුවෝ අපිට කියන්නේ. ඒ සිතිවිල්ල ගැන අවදි වෙන්න චිත්තානුපස්සනාවේදී උගන්වන්නේ. එහෙමයි. ඊළඟ රාගසිතක් ඇති වුණොත් රාගසිතක් කියලා කියන්නේ යම් යම් දේවල් කෙරෙහි ටිකක් නැඹුරුතාවයනේ. රූපයට නැඹුරු ගතිය රූප රාගය. ශබ්දයේ තියෙන තාලයට, රිද්මේට, රටාවට පොඩ්ඩක් හිත නැඹුරු වෙනවා, ආශා කරනවා. ඒක ශබ්ද රාගය. ගන්ධ සුවඳක් දැනුනම ඉතින් ඒකට ප්‍රිය කරලා ඒකට පොඩ්ඩක් හිත නැඹුරු වෙනවා. ගන්ධ රාගය. රසයක් වින්දම ඔන්න ඕකට ඉතින් රස වැටිලා ඕකට ටිකක් හිත නැඹුරු වෙනවා. ඕක ගැන හිතනවා රස රාගය. පහසක් වින්දම ස්පර්ශයක් වින්දම ඕකට හිත නැමෙනවා ටික. පොට්ටබ්බ රාගය. මනසටත් ඔය යමක් මතක් වුණාම නැත්තම් තේරුණාම සමහර දේවල් වල ටිකක් ඒ කාරණේට හිත නැඹුරුයි කොච්චරවත් ඒක ගැන හිතනවා. ඒ වගේ ලක්ෂණයක් තියෙනවා. ධම්ම රාගය කියලා කියන්නේ. ඉතින් රාගසිත ඇති වෙනවා. ඒක ස්වභාවිකයි. එතකොටත් බුදුරජාණන් වහන්සේ කියන ඒ ගැන අවදියෙන් ඉන්න. සතිමත් වෙන්න. සම්පජානකාරී. නේ? පජානාති. එතකොට අපින් ඒකෙන් ගැටලුවක් හදාගන්න නැතුව ඉන්න පුළුවන්. දැන් ආසාවක් ආවට අපිට ඒ ආසාවක් හිතේ තියෙනවා කියන අවදිමත්භාවය තියෙනවා නම් අපිට පුළුවන් ඒකෙන් නිකන් අනවශ්‍ය ගැටලු හදාගන්න නැතුව ඉන්න පුළුවන්. ඒක ඕනනම් ඉෂ්ට කරගන්න පැත්තට යන්නත් පුළුවන් ඉතින්. කාටවත් කරදරයක්, හිංසාවක්, පීඩාවක් නොවන විදිහට අකුසලයක් Tamanට ඇති නොවන විදිහට, පවක් සිද්ධ නොවන විදිහට Tamanගේ ආසාව ඉෂ්ට කරගන්න පුළුවන්. ඒක තමයි අපේ ධහමේ කියන කාරණේ. ඉතින් ඔතෙන්ට එන්න නම් අපි අර හිතේ ඔය මුල් බීජය ඇති වෙන මොහොතේ රාගය ඇති වෙන මොහොතේ අවදිමත් භාවයක් තියාගන්න ඕන. එහෙම නැත්තම් මේක කරන්න බෑ. ඉතින් චිත්තානුපස්සනාවෙන් උගන්වන්නේ ඕක. නේ? ওই විදිහට රාග හිතක්, ද්වේෂ හිතක්, මෝහ හිතක්, සංකිට්ත වික්කිට්ත ස්වභාවයන් නැති වුණාම අවදිමත් භාවයක් තියාගන්න කියන්නේ. එතකොට මේ දෝෂය හිතේ තුවාලේ සනීප කරගන්න පුළුවන්. ඕව ඔඩුදුවන්නේ ඕව මේ මහා ජීවිත ප්‍රශ්න බවට පරිවර්තනය වෙන්නේ ඔය සිහිය නැතිකම. හොඳ සිහිය තියෙන ඇත්තෝ තමන්ගේ හිතේ ඇති වෙන සිතිවිලි හොඳට දැකලා ඒක හොඳට හසුරව ගන්න. ඊවට නිකන් සිතිවිල්ලට දාස වෙන්නේ නැහැ, බැල වෙන්නේ, ගැති වෙන්නේ නේ. සමහරු තමන්ගේ හිතේ ඇති වෙන සිතිවිල්ලට දාසයෙක් වෙනවා.
ගැත්තෙක් වෙනවා. බැලේක් වෙනවා. ඒ සිතවිල්ලට යට වෙනවා. ඉතින් සිතවිල්ල අකුසල සිතවිල්ලක් වුණොත් මොකද වෙන්නේ? ඉතින් එතන ඉඳලා අර අකුසල සිතවිල්ලට දාසකම් කරනවා. බැලකම් කරනවා, ගැතිකම් කරනවා. එතකොට කෙරෙන්නේම අකුසල පාප ක්‍රියා. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේක අපිටම නිවැරදි කරගන්න පුළුවන් දෙයක්. චිත්තානුපස්සනාව බොහොම වටිනා කමටහනක්. දැන් අපි සදහම් අරුණෙන් සාකච්ඡා කරන්නේ භාවනා කමටහන්නේ. හොඳයි. එතකොට දැන් ඔය මුල් සිතිවිලි 8 අපි මුලදී කතා කරා. රාගසිත, විතරාගසිත, ද්වේෂහිත, විත දෝෂ, මෝහ, විත මෝහ, සංකිට්ඨ, වික්කිට්ඨ. ඔය සාමාන්‍යයෙන් අසුතවා පුතජන මට්ටමේදී ඇති වෙන සිතිවිලි. හැබැයි දැන් අපි ධර්ම මාර්ගයට යොමු වෙච්ච ඇත්තන්ගේ හිතවල මේ සිතිවිලි ඇති වෙන්නේ නැහැ කියන අදහසට එන්න එපා. ධර්ම මාර්ගය යන ඇත්තන්ගේ සිත්වලත් මේ සිතිවිලි ඇති වෙනවා. ඒක නිසා අපිට නම් ඔහොම අදහස් එන්නේ අපිට නම් ඔහොම සිතිවිලි එන්නේ නැහැ කියලා ඒ වගේ නිගමනවල ඉන්න එපා. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ මම මගේ හිතට එන සිතිවිලි දිහා මම බලන්න ඕන. මොකාවත් කමක් නැහැ. මොන සිතිවිල්ලාවත් කමක් නැහැ. මම ඒක දිහා බලන්න. ඒක තමයි භාවනා යෝගීගේ ලක්ෂණය. ඒකයි. ඉතින් ඊළඟට ඔන්න කුසල් වඩ නැත්තන්ගේ සිත්වලට අදාළ සිතිවිලි 8කුත් නිදර්ශන වශයෙන් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. මොනවාද? මහග්ගතං චිත්තං අමහග්ගතං චිත්තං සෞත්තරං චිත්තං අනුත්තරං චිත්තං සමාහිතං චිත්තං අසමාහිතං චිත්තං විමුත්තං චිත්තං අවිමුත්තං චිත්තං කිය. මේ සිත් ස්වභාවය ටිකක් ඉහළ මට්ටමේ ඒවා. අර අසුතව පුතුජන පුද්ගලයාගේ හිතේ ওই සිතුවිලි ඇති වෙන්නේ නැහැ. කුසල් වඩන තැනැත්තාගේ සීලය වඩන, සමාධිය වඩන, ප්‍රඥාව දියුණු කර නැත්තන්ගේ චිත්ත ස්වභාවයන් 8ක් මේ කියන්නේ. ওই මහග්ගත අමහග්ගත දෙක අපි කතා කරානේ පළවෙනිද? මතකයිනේ. මහග්ගත කියන්නේ මහ වටින කියන. මහ වටින මහ උතුම් කියන අදහසනේ අපි ගත්තේ. මහාර්ග කියන මහග්ග මහාර්ග මහ වටිනකමක් තියෙන. ඒ මහ වටිනකම අපි කතා කරා එදා මොකද්ද කියලා. අර හිත දිහා බලන්න ඕනේ කියන අදහසට ඇවිල්ලා සිතට අදහසක් ආපුවම ඒක දකින්න පුළුවන් කෙනා. අඩුම ගානේ දකින්න පුළුවන් මට්ටමට ඇවිල්ලා නම් එයාගේ හිත බොහොම උසස් තත්ත්වයට ඇවිල්ලා. ඒ වගේම අපි කිව්වා හැඟීමක් ආපුවම අදහසක් ආපුවම ඒක පාලනය කරගන්න පුළුවන් එයාට. අර දාස වෙන ගතිය, බැල වෙන ගතිය, ගැති වෙන ගතිය නැහැ. ඒකට ඉඩ දෙන්නේ නැතුව ඒ අකුසල සිතවිල්ලට, අයහපත් සිතවිල්ලට ඉඩ දෙන්නේ නැතුව ඉන්න පුළුවන් ශක්තිය. ඒක බොහොම අනර්ග, මහාර්ග ලක්ෂණයක්. ඕක අපි කතා කරා. ඊළඟට තියෙන සිත් දෙක තමයි සෞත්තරං අනුත්තරං චිත්තං. මේ උත්තර කියන වචනේ පාලි භාෂාවේ දෙන උත්තර කියන්නේ මෙම ක්‍රමයෙන් ඉහළට යනවා කියන එක. උත්තර අඩු තැන ඉඳලා වැඩි තැනට යන ලක්ෂණයට උත්තර කියන. දැන් ඔයත් අහලා තියෙනෝනේ අපේ සූත්‍ර පිටකයේ තියෙන අංග උත්තර නිකාය කියලා කොටසක්. අංගුත්තර නිකාය. අංග කියන්නේ කොටස කියන එක. උත්තර කියන්නේ ක්‍රමයෙන් වැඩි වෙන එක. ඒක ධර්මකාරණා ක්‍රමයෙන් වැඩි වෙන විදිහට පෙළගස්සලා තියෙන එක අංගුත්තර කියන්නේ. මම මේ උත්තර කියන වචනේ තේරුම් ගන්න නිදර්ශනයක් කිව්වේ. උත්තර කියන්නේ එතකොට ක්‍රමයෙන් ඉහළට යන, ක්‍රමයෙන් වර්ධනය වෙන කියන අදහස. එතකොට ස උත්තරං චිත්තං. ඒ කියන්නේ මොකද්ද? අපේ අර හිතන පතන විදිහ ක්‍රමයෙන් ඉහළ යන. ඉහළ යන මට්ටමක් තියෙනවා. අපි අර පටු විදියට හිතන, කොටට හිතන ගතිය අඩු වෙලා ටිකක් පුළුල් විදියට හිතන්න ගන්න. නේ? අපි දැන් ඕවා නිදර්ශන වලින් ටිකක් කතා කරොත් අපි ඔය මිනිස්සෙක් මොන හරි දෙයක් මේ පොඩි හරි වැරද්දක් කරනකොට එයා ගැන බොහොම පටු විදිහට හිතෙනවා. දේශසහගත විදිහට හිතෙනවා.
අපි ඊට වැඩිය ටික පුළුල් විදියට හිතුවොත් ඇයි මේ මිනිස්සයා මේ වැරද්ද කරන්නේ? අපි හිතමු නිදර්ශනයක් හැටියට මිනිස්සෙක් හොරකමක් කරා කියලා. ඉතින් සාමාන්‍ය කෙනෙක් හිතන්නේ මේ මිනිහා හොරකම් කරා, මේ මිනිහට පොලිසියට අල්ලලා දෙන්න ඕන, දඬුවමක් දෙන්න ඕන, හිරේ දාන්න ඕන. මෙහෙම මිනිස්සු සමාජයේ තියන්න හොඳ නැහැ. ඔහොමනේ හිතන්නේ. ඕකට කියන්නේ පටු චින්තනය කියලා. අපිට බැරිද හිතන්න මේ මිනිස්සයයි හොරකම් කරන්නේ? මෙයාට ආර්ථික ප්‍රශ්නයක් තියෙනවද? වෙන මොකක් හරි ගැටලුවක් තියෙනවද? අපිට එයා ගැන පොඩ්ඩක් කතා කරලා බලන්න පුළුවන්. ඇයි ඔයා හොරකම් කරන්නේ? මොකද්ද ඔයාගේ තියෙන ප්‍රශ්නේ? මොකද්ද ගැටලුව තියෙන? අපි ටිකක් එතෙන්ට ඊට වැඩි පුළුල් මිනිස්සෙක් යම් කිසි දෙයක් කරනකොට මොකක් හරි හේතුවක් ඇති. ඉතින් හේතුඵල ධර්මානුකූලව මේක පොඩ්ඩක් විමසන ගතිය කලබල වෙන්නේ නැතුව කවුරුණත් මොන හරි දෙයක් කරනකොට නේ අපේ ඇඟේ හැපුණා කියලා හිතන්නකො පොඩි සිද්ධියක්. කොහොම දේවල් වෙනවනේ. ඉතින් එකපාරටම ඕක මහා පටු විදියට හිතන්නේ නැතුව මෙතන යන්නේ ඉන්නේ ඉඩකඩ මදි නිසා වෙන්නේ නැති. මෙයා මේ යනකොට ඇඟේ හැපුණේ. එහෙම දේවල් වෙන්න පුළුවන් නේ. ඉතින් අපේ යතින් උනා නම් අපිත් සමා වෙන්න කියලා. එතකොට ඒක තමයි අර පුලුල් ලක්ෂණය. නිකන් පටු විදියට හිතන්නේ නැතුව පුලුල් විදියට හිතෙනවා. අනිත් එක හේතුඵල ධර්මතාවයට අනුව හිතන්න පුරුදු වෙනවා. අපේ මේ චිත්ත ස්වභාවය ඉහළට යනකොට සවුත්තර ඉහළට යන ස්වභාවයේ සහිතයි කියන එක. දැන් ස කියන්නේ සහිතාර්ථය දෙන්න. ස උත්තරං චිත්තං සවුත්තරං චිත්තං. දැන් ප්‍රඥාව දියුණු වෙන්න මේ හිතන ස්වභාවය බොහොම ඉහළ මට්ටමකට යනවා. මිනිස්සුයෝ ගැන හිතනකොට බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් හිතන්නේ. අනේ මේ කාටත් ප්‍රශ්න තියෙනවනේ. මිනිස්සයන්ට ගැටලු තියෙනවනේ. කාටත් ආර්ථික ප්‍රශ්න තියෙනවා, සමාජ ගැටලු තියෙනවා. ලෙඩ රෝග හැදෙනවනේ. නැති බරිකම් ඇති වෙනවනේ මිනිස්සයන්ට. නේ වයසට යනකොට අමාරුයිනේ. අතපය වළංගු නැතුව යනෝනේ. ලෙඩක් රෝගයක් ඇති වුණා මේ මිනිස්සයන්ට මේ වගේ අපහසුතාවය ඇති වෙනවනේ. කියලා පුළුල් විදියට හිතන්න, ධර්මතාවයට අනුව හිතන්න පුරුදු වෙනවා. දහමට අනුව හිතන්න. ඊළඟට තවත් ගැඹුරට හිතන්න පුළුවන් වෙනවා. මේ අනිත්‍ය ස්වභාවයට අනුව හිතන්න වෙනවා. කොයි දෙයක් වෙනස් වෙනවනේ. හේතුඵල ධර්මානුකූලව හිතන්න පුරුදු වෙනවා. මේ හේතුව නිසා මේක වෙලා තියෙන්නේ. මේ හේතුව නැති නිසා මේක නැති වෙලා තියෙන්නේ. ආදී වශයෙන් ඔන්න ඔහොම ටිකක් දහමට අනුව පුළුල් විදියට හිතන්න පුරුදු වෙලා තියෙනවා අපි ප්‍රඥාව වර්ධනය වෙනකොට. දැන් මේ ලක්ෂණය ඔබ තුල ඇති. ඇයි? දැන් ඔබ බණ අහනවා, භාවනා කරනවා, අනිවාර්යෙන් මම විශ්වාස කරනවා උත්තර චිත්තය ඔබ තුල වර්ධනය වෙලා ඇති කියලා. වර්ධනය වෙන්න ඕන. අර නිකම් බාල විදියට, පටු විදියට මේ හිතන ගතිය ධර්ම මාර්ගයට එනකොට වෙනස් වෙනවා. ධර්ම මාර්ගයට එනකොට වෙනස් වෙනවා. යා පුළුල් විදියට හිතන්න පුරුදු වෙනවා. කෙනෙක්ගේ වැරද්දක්, දෝෂයක් ගැන කලබල වෙන්නේ නැහැ යා. දන්නවා මේ දේවල් වෙන්න පුළුවන් කියලා. මේ හේතු ඇති වෙන්න පුළුවන් කියලා. මේ හේතු නිසා මේ දේවල් වෙන්න පුළුවන් කියලා. මිනිස්සුયો කෙලෙස් සහිතයි. ඉතින් කෙලෙස් සහිත අයගෙන් වැරදි සිද්ධ වෙනවනේ. එකකින් අපි කියන්නේ මේ වැරද්දට අනුබල දෙනවා කියන එක නෙමෙයි. වැරදි වලට අපි අනුබල දෙන්නේ නැහැ. නමුත් අර පුළුල් විදියට හිතන්නේ මේ කවුරුත් මිනිස්සුયો කෙලෙස් තියනගෙන් වැරදි අඩුපාඩු වෙනවා නේ. ඒ විදියට. ඊළඟට හොඳ පැත්තට ගියාම හරි පුළුල් විදියට හිතනවා. හොඳ කවුරු කරත් හොඳයි. සමහර අය මේ Taman එක්ක වැඩි හිතවත් නැති කෙනා කරන හොඳ විදියට දකින්නේ නේ. ඔය නිකන් මම නිදර්ශනයක් කිව්වොත් දැන් අපේ රටේ බලන්නකො මේ ආණ්ඩු පක්ෂයේ කොච්චර හොඳ වැඩක් කරත් විපක්ෂයට ඒක හොඳ නැහැ. එහෙනම් විපක්ෂයේ කොච්චර හොඳ වැඩක් කරත් ආණ්ඩු පක්ෂයට හොඳ නැහැ. හරිම පටුයිනේ. උත්තර චිත්තයක් නැහැනේ. එහෙම නෙමෙයි. හොඳ කවුරු කරත් හොඳනේ. ඒක මම කරත් වෙන කෙනෙක් කරත් අපේ ආගමී අය කරත් අන්‍ය ආගමික කෙනෙක් කරත් අපේ ජාතිය වෙනත් ජන වර්ගයක කෙනෙක් කරත් පිට රටක කෙනෙක් කරත් කවුරු කරත් හොඳනේ.
හොඳ හැටියටම දකින්න පුළුවන්. අන්න උත්තර චිත්තේ. හරිම පුළුල්, හරිම ඉහළයි ඒ වගේ මිනිස්සු. මේ සවුත්තරං චිත්තං. එහෙම සිතක් තියෙනවා. ප්‍රඥාව වැඩෙනකොට, සීලය වැඩෙනකොට, ගොක් අවබෝධය එනකොට ඒක එහෙම තමයි. කවුරු කරත් හොඳමයි. නරකත් ඒ විදිහටමයි. මම කරත් වැරදි. මම පිළිගන්න ඒක. අනිත් එක්කෙනා කරත් වැරදි. මගේ හිතවතා වැරද්ද කරත් ඒත් වැරදි. අපේ පක්ෂ කෙනා කරත් ඒත් වැරදි. මොකද වැරද්ද හැටියට පිළිගන්නේ. ඒක තමයි අර පුළුල් දෙයක්ම, පුළුල් මානසිකත්වය, උත්තර චිත්තේ. අපි අර පහත් මානසිකත්වයේ ඉඳලා ක්‍රමයෙන් ඉහළට යනවා. අපි ඉස්සර හරි වැරද්ද දෙක කතා කරන්නේ. ඉතින් මම කරොත් ඒක වැරදි නෑ හැමතිස්සෙම. අපිට හිතවත් කෙනා, අපේ පක්ෂේ කෙනා වැරද්ද කරොත් වැරද්ද හැටියට කියන්න කැමති නෑ. හැබැයි මේ උත්තර චිත්තේ ඇති වෙනකොට ප්‍රඥාව දියුණු වෙලා පුළුල් විදියට හිතන්න පුරුදු වෙනකොට යා පිළිගන්නවා වැරද්ද කවුරු කරත් වැරද්ද. හොඳ අනිත් එක්කෙනා කරත් හොඳ, විපක්ෂ කෙනා කරත් හොඳ, පිටරටක කෙනා කළත් හොඳ දේ හොඳමයි, මම කළත් හොඳමයි. ඔන්න ඔය වගේ පුළුල් සිතක් ඇති වෙනවා. බලන්න දැන් ඔන්න භාවනා කමටහනක් නෙමේක. දැන් මේ තමන්ගේ මේ උත්තර චිත්තේ වැඩිලද කියලා බලන්න. ඉස්සර වගේම මම පටු විදිහට හිතනවද? නැත්තම් දැන් මම පුළුල් විදිහට මේ ස්වාමීන් වහන්සේ කියන විදිහට පුළුල් විදිහට හිතන්න පුළුවන් කෙනෙක්ද කියලා හොඳට විමසලා බලන්න. එහෙම නැත්තම් හිතන්න පුරුදු වෙන්න. කවුරු හරි හොඳ දෙයක් කරපුවාම ඒක හොඳයි කියන්නේ. කවුරු කළත් සාදු කියලා අනුමෝදන් වෙන්න. එහෙම කවුරු කළත් සාදු කියලා අනුමෝදන් වෙන්න පුළුවන්කම තියෙන අර උත්තර චිත්තයක් තියෙන කෙනෙකුට. නැත්තම් එයාට පින් අනුමෝදන් වෙන්න බෑ. අනේ යා කරන පින කියලා අර මිනිස්සයා දිහා බලලා අර හොඳ දේ අනුමෝදන් වෙන්න බැරි වෙනවා. එයයි අයට. පටු චිත්තේ තියෙන එක. පටු හිතක් තියෙන කෙනා. වැරද්ද කවුරු කරත් වැරද්ද හැටියට දකිනවා. ඒකට අනුබල දෙන්නේ නැහැ. ඒකට අනුග්‍රහ කරන්නේ නැහැ. ඒක අනුමත කරන්නේ නැහැ. ඒකෙන් මිදෙන්න කරුණාවෙන් උදව් කරනවා. කමන්නේ දැන් මේක වැරද්ද හැටියට පිළිගන්න. මතුවට මේක කරන්න එපා. කාටත් හොඳ නැහැනේ මේ වැඩේ. කියලා බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් වරදසේ පෙන්නලා දීලා කටයුතු කරන්න. ඔන්න ඔය මට්ටමට අපි වර්ධනය වෙනවා. ඔකට කියනවා උත්තරං චිත්තං. ඒ උත්තර භාවයේ ක්‍රමයෙන් ඉහළට යන ස්වභාවය අපේ හිතේ ඇති වෙනවා. අපි ಗುಣ වඩනකොට ඒක තමයි ස්වභාවය. ඉතින් එවැනි සිතක් ඇති බව අර ඇති බව පෙන්වන්න තමයි මුලින් ස දාලා තියෙන්නේ. ස උත්තරං චිත්තං සෞත්තරං චිත්තං. සෞත්තරං චිත්තන්ති පජානාති. තමන්ට මට එහෙම හිතක් තියෙනවද කියලා දැන් හොඳට කල්පනා කරලා බලන්න. ඕව බලන්න වෙන්නේ අර වගේ සිද්ධිවලදී තමයි. මේ සිද්ධියකදී මම ඒක ගැන හිතන විදිය පටුවට හිතුවද පුළුල්ව හිතුවද කියලා බලන්න පුළුවන්. ඉතින් හැබැයි ඕකේ අනිත් සිතත් මෙතනම කියනවා. ඒ උත්තර බව නැහැ කියන එක. න උත්තරං චිත්තං. න වෙනුවට අන් ආදේශ වෙලා අන් උත්තර අනුත්තර. මතක තියාගන්න මේ අනුත්තර කියන වචනේ දෙවිදියකට යෙදෙනවා. අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං කියන තැන යෙදෙන අනුත්තර අදහස නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ උත්තර බව නැතිකම කියන එකයි. න උත්තර අනුත්තර. භාෂාව පරිස්සමෙන් පාවිච්චි කරගන්න ඕන. භාෂාව දන්නේ කෙනා දන්නෝ ඒක. මෙතන යෙදිලා තියෙන්නේ මොන අර්ථයෙන්ද කියලා. සෞත්තරං කියන්නේ අර උත්තර උතුම් බව, ශ්‍රේෂ්ඨ බව සහිතයි කියන එක. අනුත්තරං කියන්නේ ඒක නැහැ කියන එකයි. සමහර වෙලාවට අපිත් පොඩ්ඩක් පටු විදියට හිතන වෙලාවල් තියෙනවනේ. නිකන් Tamanට පක්ෂව නේ වැරද්දක් එහෙම කරලා Tamanට පක්ෂව Tamanගේ හිතවතා කරපුවාම ඒක ටිකක් රකින්න උත්සාහ කරන ගතිය. ওই වගේ දේවල් තියෙනවනේ. ඒ වගේ වෙලාවක Taman පොඩ්ඩක් පහලට ගියා. අර අනුත්තර ගතිය අඩු වුණා කියලා දැක ගන්න කියන බුදුරජාණන් වහන්සේ අනුත්තරං චිත්තං පජානාති. දැකගෙන ඒ ගැන දුක් වෙන්න එපා. මම පොඩ්ඩක් පහලට ගියා, පහලට වැටුණා.
පහළ පඩියට ගියා කියලා කොයි වෙලාවකත් පසුතැවෙන්න ඕනේ නැහැ. පහළ පඩියට ගිය බව දැනගන්න කියලා බුදුහාමුදුරු කියන්නේ. අපි පොඩ්ඩක් එහෙම පහළට යන වෙලාවල් තියෙනවා. තාමත් අපේ ඔය තමන්ට පක්ෂයි තමන්ගේ හිතවතාට ඥාතියට පක්ෂයි. තමන්ගේ පක්ෂයයට පක්ෂයි. නේ? ඉතින් මොකද කරන්නේ? ඉතින් වැරද්දට ටිකක් මේ පක්ෂ වෙන ගතියක් තියෙනවා. පටු විදියට ආයෙ හිතන්න පටන් ගන්න. හැබැයි සිහිනුවන දිනු කරගත්ත එක්කෙනාට තේරෙනවා මං එතෙන්දි බොහොම පටු විදියට හිතලා පටු විදියට කතා කරානේ. ඒක ගැලපෙන්නේ නැහැ. මේ ආර්ය ප්‍රතිපදාවේ යන මං වගේ කෙනෙකුට ඒක ගැලපෙන්නේ නැහැ. මං ඒ අදහසින් අයින් වෙනවා. ආපහු නිවැරදි කියලා හරි කියන්න පුළුවන්. දැන් මං එහෙම කිව්වට ඇත්තටම ඔයා කරපු දේ ඔයා මගේ යාළුවා වුණාට හිතවතා වුණාට ඒ වෙලාවේ මං එහෙම කිව්වට මම ආයි කියන්නේ ඔයා කරපු වැඩේ වැරදි. මං ඒක මෙහිමයි කියලා ආය අර අනුත්තර ගතියට අපිට එන්න පුළුවන්. අර පහළ අඩියට ගියපු අපිට ආය උඩ මේ පඩියට එන්න පුළුවන්. ඉහළ මට්ටමට එන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන අපි ටිකක් මේ රහත් භාවයටපත් වෙනකන් මේ හිත දෝලණය වෙනවා. ඉතින් අද අපි කතා කරේ ඔන්න ඔය චිත්ත ස්වභාවයන් දෙක. මං කියවනේ මේ චිත්තානුපස්සනාවට අපි ඉක්මනින් කතා කරන්නේ මේ චිත්ත ස්වභාවයන් මේ නාම ධර්මනේ. ඒක නිසා අපි හිමීට කතා කරන්නේ. ඉතින් චිත්ත ස්වභාවයන් දෙක කතා කරනවා. කලින් අවස්ථාවේ මහග්ගත අමහග්ගත චිත්තය කතා කරා. අද සවුත්තර අනුත්තර චිත්ත ස්වභාවයන් කතා කරා. දැන් මේ අපි පැහැදිලි කරන්නේ භාවනා කමඨහන්. මේ සදහම් අරුණ කියන්නේ ධර්ම දේශනාවක්ම නෙමෙයි. භාවනා පුහුණු උපදේශන වැඩසටහන. එතකොට හැමදාම අපි කමඨහනක් පැහැදිලි කරන්නේ. දැන් මේ කමඨහන ඉගෙනගෙන කමඨහන කියන්නේ ක්‍රියාකාරකම කියන එකනේ ඇක්ටිවිටි එක. ඒක මේ නිකම්ම ක්‍රියාකාරකමක් නෙමෙයි. කුසලයක් වැඩෙන ක්‍රියාකාරකමට කියනවා කමඨහනක් කියලා. ඊවැනි කමඨහනක් ඉගෙන ගත්තම ඒක යෙදෙන්න ඕන. ඉතින් දැන් බලන්න ඕන තමන් අර පටු චින්තනය තුලද ඉන්නේ පුලුල් චින්තනය තුලද? නැත්නම් පුලුල් විදියට හිතන්න, ධර්මානුකූලව හිතන්න. හරි දේ හරි විදියටම, වැරදි දේ වැරදි විදියටම, කුසලයේ විදියටම, අකුසලයේ විදියටම හිතන්න, පිළිගන්න පුරුදු වෙනවා. එතකොට මේ උත්තර චිත්තය ඇති වෙන බලන්න. බුදුරජාණන් වහන්සේ කවදාවත් වැරදි දෙයක් හරි කියලා තියෙනවද? හරි දෙයක් වැරදි කියලා තියෙනවද? නෑ. ඇයි? උන්වහන්සේගේ උත්තර චිත්තේ තහවුරු වෙලා තියෙන්නේ. උත්තරං චිත්තං ඒක තහවුරු වෙලා තියෙන. අපිත් ඒක වර්ධනය කරගන්නත් ඕන, තහවුරු කරගන්නත් ඕන. ඉතින් දැන් තමන් ගැන හොඳ සෝදිසිමත් භාවයකින් ඉන්න. එතකොට තමන්ගේ චිත්ත ස්වභාවය පිළිබඳ සෝදිසිමත් භාවයකට ආවම අපිට මේ චිත්ත ස්වභාවය තවදුරටත් වර්ධනය කරගෙන යන්න පුළුවන්. ඉතින් හොඳයි. අද සදහම් මරුණට අපිට ගන්න පුළුවන් කාලය අවසන් වෙලා තියෙන නිසා අපි වැඩසටහන අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්න ගැටලු තියෙනවා නම් රංගන මහත්මයා කිව්වා වගේ එක්කෝ මැදිරියේ දුරකථන අංකයට යොමු කරන්න. එහෙම නැත්නම් මගේ දුරකථන අංකය 071 808 61 81 අංකයට. ඒකෙමට තමයි WhatsApp සම්බන්ධතාවයේ තියෙන්නේ. ලියන්න උනත් පුළුවන්. එතකොට මම ආපස්සට ලියනවා. එහෙම නැත්නම් මම මේ පුද්ගලයා සම්බන්ධ කරගෙන දහම් ගැටළු වලට පිළිතුරු සපයනවා. ඇත්තටම අපට අවශ්‍යයි. ඒක සාකච්ඡා අවශ්‍යයි. හුඟ දෙනෙක් අපිත් සමග කතා බහ කරනවා, මේ බණ භාවනා කරනවා ස්වාමීන් වහන්සේ. අපිට මෙහෙම අවස්ථාවක් හම්බෙච්ච එක ලොකු දෙයක්. ගුවන් විදුලි ඇත්තන්ටත් හුඟක් ප්‍රශංසා කරලා තියෙන, විශේෂයෙන් සදහම් අරුණ සංවිධානය කරලා පවත්වාගෙන යන සදහම් අරුණ කලන මිතුරන්ට අප්‍රමාණ පින් අනුමෝදන් කරනවා. ඒ ඇත්තෝ මේ අපිට මේ වගේ අවස්ථාවක් හරි ගස්සලා දීපු එක ගැන කියලා. ඒක නිසා අපි ආරාධනා කරනවා දහම් ගැටලු තියෙනවා නම් බණ භාවනා කරන නැත්තන්ට තමන්ගේ පෞද්ගලික ජීවිතයේ ඇති වෙන පෞද්ගලික ගැටලුණත් කමන්නේ. ඒවට ඇත්තටම දහමෙන් තමයි උත්තර හොයා ගන්න ඕනේ. ඒකට කල්යාණ මිත්‍රයෙක් අපි ආශ්‍රය කරන්න ඕනේ. ඒ සඳහා අපි මතක් කරනවා ඔබේ දහම් ගැටලුත් යොමු කරන්න කියලා. හොඳයි. එහෙමනම් අද අපේ සදහම් අරුණ මෙතකින් නිමා කරනවා. ඉතින් අද අපිට මේ 15 වෙනිදා ජනවාරි මාසේ 26 වෙනි අපේ භාවනා පුහුණු උපදේශන වැඩසටහන පවත්වන්නට බොහෝම ගෞරවයෙන් කරුණාවෙන් අපිට දායකත්වයේ සැපෙව්වේ මහනුවර විද්‍යාර්ථ මාවත අංක 45න් 23 පදිංචි ධනසේන හෙට්ටිආරච්චි මහත්මයා සහ චන්ද්‍රා හෙට්ටිආරච්චි මහත්මිය කියන මේ පින්වත් දෙපළ. ඉතින් පළමු කොටම අපි මේ පින්වත් දෙපළටත්
දූ දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාටමත් ආශිර්වාද කරනවා. බුද්ධ ධම්ම සංඝ තුනුරුවන්ගේ අප්‍රමාණ ගුණ බලයෙන් සිතක් ශාන්තියක් යහපතක්ම වේවා. කායික මානසික නිරෝගීතාවයේ චිරජීවනයේ ආයුරාරෝග්‍ය සම්පත් සැලසේවා. උතුම් ධර්ම අවබෝධය ලැබ මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. ඒ වගේම යත්තන්ගේ උතුම් ප්‍රාර්ථනාත් මතක් කරමු. ධර්මමුණු පුරන්නතුළු සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. දෙපාර්ශ්වයේ මියගිය සංසාරගත මව්පියන් සහෝදර සහෝදරයන් ඇතුළු සියලු මියගිය ඥාතීන් මේ අපි කරන්නා වූ යහපත් දේ දැන දැක සතුටු වේවා අනුමෝදන් වේවා. ඒ වගේම භාවනා වැඩසටහන සවන් දෙන පින්වත් ඔබ සියලු දෙනාටමත් මේ උතුම් ධර්මය අවබෝධ වී නිවන් මඟ විවර වේවා කියලා යැත්තු ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිටත් මේ වැඩසටහන පවත්වන අපිටත් බොහොම ගෞරවයෙන් ආශිර්වාද කරලා තියෙනවා. ඒ වගේම අපි හැදු වැඩුව මව්පියන්ට අපිට දහම් මඟ කියා දීපු ගුරුවරුන්ටත් ආශිර්වාද කරලා තිබෙනවා. ඒ වගේම මේ සදහම් අරුණ සංවිධානය කරන කලන මිතුරන්, ඒ වගේම වැඩසටහන නිෂ්පාදනය කරලා විකාශනය කරන කඳුරට සේවයේ රංගන මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ආශිර්වාද ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම අපේ මේ වැඩසටහනේදී අපිට හැමදාම ගමන් පහසුකම් සපයන අපේ කල්යාණ මිත්‍රේ අද දවසේ අපිට ඒ උදව්ව කළේ අශෝක මඩුගල්ල මහත්මයා. මේ දහම් මගේ යන අපිත් සමග බොහොම හොඳ කල්යාණ මිත්‍රේ. ඉතින් මේ සියලුම දෙනාට මේ අපි කරන්නා වූ යහපත් ක්‍රියාවේ පුණ්‍ය කුසල ශක්තිය හේතු කොටගෙන මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියන උතුම් ආශිර්වාදයෙන් අදත් සදහම් අරුණ වැඩසටහන මෙසේ නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.